ආණ්ඩුවත් එක්ක එකතු වෙලා හොරකමක නියැලෙනවා. හොරකමෙන් සල්ලි උපයා ගන්නවා. හෙට ටීවී channel එකක් ගන්නවා. ලැජ්ජාවකුත් තිබෙනවා මේ මාධ්‍ය මේ රට කරපු විනාශය පිළිබඳ මටත් අවංකව ලැජ්ජාවක් තිබෙනවා. ඉතින් ළමයින්ගේ මනස විකෘති කරන නාට්‍ය තමන්ගේ නාලිකාවේ පෙන්නලා මේ අයිතිකරුවන්ම ගිහිල්ලා පොඩි දරුවන්ට පාසල් දරුවන්ට හොඳ නරක ගන්නවා. Sri Lanka Watch with Mahesh Senanayaka. Sri Lanka में है Sri Lanka Watch with Mahesh Senanayaka වැඩසටහනට අදත් සුපුරුදු පරිදි අපගේ දේශ මාධ්‍යවේදී මහේෂ් සෙනනායක මහත්මයා එකතු වෙලා ඉන්නවා. ඉතින් අපි අයබෝන් කියලා පිළිගන්නවා මහේෂ්. ඔබ අයබෝන් චිත්‍රාත් අයබෝන්. මහේෂ් ඇත්තම ඔබ විශේෂයෙන් මේ මට අද කතා කරන්න ඕන මාතෘකාවට මම හිතනවා ඔබ තවත් ඔබගේ වැදගත්කමක් තියෙනවා කියලා. මොකද විශේෂයෙන්ම ඔබ වසර ගණනාවක් මාධ්‍යයේ පළපුරුදු තියෙන මාධ්‍යවේදියෙක්. ඔබ අද දේශපාලනයට සම්බන්ධලා හිටියත් ඔබගේ මාධ්‍ය ජීවිතය මම හිතන්නේ ඒ දේශපාලනේ වුණත් මම හිතන්නේ යම් ආකාරයකට ඔබව මෙහෙවනවා කියලා දේශපාලනය සම්බන්ධයෙන් වුණත් මාධ්‍ය කරුවෙක්ට අපි දන්නවා මාධ්‍ය කරුවෙක්ට එතන වෙනස් වෙන්න බෑනේ කොච්චර කොබන දෙයක් කරත් මාධ්‍ය කරුවා. ඉතින් කෙසේ වෙතත් මහේෂ් දැන් මට අද කතා කරන්න මේ මාධ්‍ය හැසිරීම සහ මාධ්‍ය සංස්කෘතිය ගැන පොඩ්ඩක් අපි පොඩ විස්තරව කතා කරමු. මට පළමුවෙන්ම මට මේ කතාවට ආරම්භයක් හැටියට ඔබේ අවුරුදු ගණනාවක අත්දැකීම් එක්ක එදා සහ අද ගැන ඔබ බොහොම කෙටියෙන් මට කියන්න. ඔබ එදා ඔබගේ මාධ්‍ය ශාස්ත්‍රයට එනකොට ඒත් ඔබ අත්විඳ මාධ්‍ය සංස්කෘතිය සහ අද තියෙන මාධ්‍ය සහ මාධ්‍ය සංස්කෘතිය ගැන. චිත්‍රාල් බොහොම වැදගත් මාතෘකාවක්. මොකද දේශපාලන විකාශය සමග මාධ්‍ය විකාශයත් හැම රටකම හැම ආර්ථිකයකම හැම සමාජයකම සිද්ධ වෙනවා. අපේ රටේ ඒ දේ සිද්ධ වෙලා තිබෙනවා. සමාජයේ දේශපාලනයේ විකාශනය වෙනකොට ඒක විකාශය වෙනකොට ඒක ප්‍රසාරණය වෙනකොට ඒක පුළුල් වෙනකොට මාධ්‍ය කියන ඒකකයක් නැත්නම් මාධ්‍ය කියන ශාස්ත්‍රයත් ඒ විදිහටම දියුණු වෙනවා, පුළුල් වෙනවා, ප්‍රසාරණය වෙනවා. මේකුත් මාධ්‍ය සේවාවන් ඒ රට තුල බිහි වෙනවා. ඒවා ජාත්‍යන්තරයට යනවා. දේශීය වශයෙන් විදේශීය වශයෙන් වැඩ කටයුතු සිදු කරනවා. දැන් ලංකාවටත් මේක පොදු කාරණයක්. දැන් මේට අවුරුදු 25කට 30කට කලින් ගත්තොත් එවකට තිබුණු විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ගණන සහ දැන් ගණන ගත්තොත් ඒක තාම වැඩි සංඛ්‍යාවක්. ඒකට හේතුව තමයි මම අර මුලින් කී පරිදි මේ රටක දියුණුවත් එක්ක නොයෙකුත් ආයෝජකයන් නොයෙකුත් ආයතන මේ මාධ්‍ය ශාස්ත්‍රයට පැමිණෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය විකාශයත් එක්කත් ජනතාවට සහ මාධ්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන අයට සහ මාධ්‍යවේදීන්ට තමන්ගේ අදහස් මත ප්‍රකාශ කිරීමට පුළුල් අවකාශයක් නිර්මාණය වෙලා තිබෙනවා. එතකොට මේ මාධ්‍යයේ පුළුල් වීමත් සමග අපිට තිබෙන ප්‍රශ්නය තමයි ප්‍රමිතිකරණය. නැත්තම් මාධ්‍යයේ ප්‍රමිතිකරණය සැලකිය යුතු මට්ටමකින් ඉහළට ගොස් තිබෙනවද පහළට ගොස් තිබෙනවද කියන කාරණේ පහදා ගැනීම. යම් පාර්ශවයක් කියනවා මේකේ ප්‍රමිතිය පහළට ගිහිලා තිබෙනවා, තවත් පාර්ශවයක් කියනවා මේකේ ප්‍රමිතිය ඉහළට ගිහිලා තියෙනවා. මේක හරියට අර මෙගා ටෙලිඩ්‍රාමා නැති කාලේ නාට්‍ය ඉතාම හොඳයි. හැබැයි මෙගා නාට්‍ය ඉතාම නරකයි කියන තර්කය හා සමාන දෙයක්. නමුත් අද වෙනකොට මම දකින දේ තමයි දැන් අපි මාධ්‍යයට එන කාලය තුල මේ රටේ ඉතාම කෘතහස්ත මාධ්‍යවේදීන් පිරිසක් හිටියා. තාම වැඩිහිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සාම්ප්‍රදායික මාධ්‍ය තුල විශේෂයෙන් හිටියා. ඔවුන් බොහොම ජීවිතයේ අත්දැකීම් සහිතව තමයි මාධ්‍යකරණය නියැලුනේ. ඉතින් අපි ආපු වකවානුවෙන් පස්සේ මේ ජ්‍යෙෂ්ඨයන්ගේ සමුගැනීම සමග විශ්‍රාම යාමෙන් ඔවුන්ගේ මිය යාමෙන් හෝ පසුව මේ ශාස්ත්‍ර තුළට එන තරුණයන්ව පුහුණු කිරීමට සිටි අය එන්න කෙමෙන් අඩු වෙලා තිබෙනවා. එතකොට ඒ අඩුවීමත් එක්කම මාධ්‍යවල අලුත් පරම්පරාවට අලුත් තාක්ෂණයක අලුත් කුසලතා ලැබුණට සමහර ලාවට අත්දැකීම් වල මදභාවයක් ඇති වුණා. එදා හිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් විශේෂයෙන් දේශපාලන ශාස්ත්‍රය හා සම්බන්ධ මාධ්‍යවේදී නොයෙකුත් කම්කටොළු ගැටලු වලට මුහුණ දුන් නොදෙවි. හැබැයි යෝන් මේ මාධ්‍යකරණයේදී තමන්ගේ ප්‍රමිතියක් තියාගත්තා කියලා අපිට ඔප්පු කරන්න පුළුවන් සාධක තිබෙනවා. ඒකට භාග වේලාවට හේතුවක් වෙන්න පුළුවන් එදා තිබුණු මාධ්‍ය සංඛ්‍යාව අඩු වීම සහ එදා තිබුණු මාධ්‍යවේදීන් සහ මාධ්‍ය පිළිබඳ ජනතාවට මීට වඩා විශ්වාසයක් තිබුණා. අද වෙන විට මාධ්‍ය කතා කරන දේ බොරු කියලා ඔප්පු කරන්න පුළුවන් තත්වයකට සමාජ මාධ්‍ය අද බොහොම ශක්තිමත් වෙලා තිබෙනවා. සමහර ලාවට මේ සාම්ප්‍රදායික මාධ්‍ය අභිබව සමාජ මාධ්‍ය ගිහිලා තිනවා.
තවත් තැනක සමාජ මාධ්‍යයේ තියෙන දේ උකහාගෙන මේ සාම්ප්‍රදායික මාධ්‍ය මේ බොරුවක් ඇත්තක් කරන්න උත්සාහ කරන අවස්ථා තිබෙනවා. ඒ නිසා මේක ඇත්තටම පුළුල් මාතෘකාවක්. මේ පුළුල් මාතෘකාව තුළ මම දකින්නේ අර දේශපාලඥයන් සහ දේශපාලන පක්ෂ පිළිබඳ ජනතාවගේ විශ්වාසය පළඳු වී තිබෙන වාද එහා සමාන ප්‍රමාණයක් ජනතාවට මාධ්‍ය පිළිබඳ අවිශ්වාසයක් ඇති වෙලා තිබෙනවා. මොකද මහ ජනතාව අද මාධ්‍යට දක්වන ප්‍රතිචාර සහ විශේෂයෙන් මේ පෞද්ගලික අංශයේ මාධ්‍ය පවා අර එදා තිබුණ රාජ්‍ය මාධ්‍ය තමයි රජයට කඩේ යන්නේ නැත්නම් රජයේ පාර්ශවයේ සිටින කියලා. අද බලනකොට රාජ්‍ය මාධ්‍ය වගේම පෞද්ගලික මාධ්‍ය තමන්ගේ ව්‍යාපාරික අරමුණු සහ තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් නොයෙකුත් පක්ෂ තෝරාගෙන මේ පක්ෂ වලට සහයෝගය දක්වනවා. මේක ලෝකේ හැමතැනම තිබෙනවා. හැබැයි අපේ රටේ අපිට මේක ප්‍රශ්නයක් විදිහට දකින්නේ මේ පෞද්ගලික මාධ්‍ය හෝ රාජ්‍ය මාධ්‍ය කරන අය සියලු මාධ්‍ය සම්ප්‍රදායන් ඉස්සරහට ගිහිල්ලා ඒව කඩලා බිඳලා ඉස්සරහට ගියාට ප්‍රමිතිය පල්ලෙහාට දාගෙන ජනතාව නොමගවන තරකට ඇවිල්ලා තිබෙනවා. මම හැමදාම කියන කාරණයක් තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා කාන්තාවන්ට ඔවුන්ගේ මේ මාසික මේ අසප්චක්‍ර නැත්තම් ඒ සනීපාරක්ෂකතුවා ඒ සඳහා සනීපාරක්ෂකතුවා ලබා දෙන්න උත්සාහ කරනකොට කාන්තාවන් පිරිසක්ම නිලියන් පිරිසක්ම ජනප්‍රිය කාන්තාවන් පිරිසක්ම යොදවලා උගට නිර්දේශ ලෙස පහර දෙනවා. හැබැයි කැලණි ගඟට ණයෙක් ඇවිල්ලා ඒ ණය ගඟ මැදින් ඇවිල්ලා ප්ලාස්ටික් බෝතලයකට යනකොට ඒක බොහෝම ආගමික නැත්තම් බෞද්ධ ආගමකට විග්‍රහ වෙන ආකාරයට ඒක මිත්‍යාවක් බවට පත් කරලා ඒක හරහා දේශපාලන ව්‍යාපාර කරපු රටක කරපු මාධ්‍ය ආයතනත් එක්ක තමයි අපි මේ ඉන්නේ. ඒ මාධ්‍ය ආයතන අද Taman කරපු වැඩේ වැරදිනකොටත් නොයෙකුත් දේශපාලන අරමුණු සඳහා මේ මාධ්‍ය යොදා ගන්නවා කියන කාරණේ චිත්‍රවල අපිට පැහැදිලිව කියන්න. මාධ්‍ය වේදිකෙක් විදියට ඒක ගැන කනගාටුවක් තිබෙනවා. මොකද මම වැඩිපුර වැඩ කරේ රාජ්‍ය මාධ්‍යත් එක්ක, මම පුවත්පත් එක්කත් වැඩ කරලා තිබෙනවා. සමාජ මාධ්‍ය එක්කත් වැඩ කරලා තිබෙනවා. දැන් රාජ්‍ය මාධ්‍ය තමයි එදා රජයට කඩ යනවා කියන කාරණේ. නමුත් අද වෙනකොට පෞද්ගලික මාධ්‍ය සම්පූර්ණයෙන්ම තමන්ගේ ව්‍යාපාරික අරමුණු වලින් කටයුතු කරනවා. සහ ඔවුන් ඒ නොමග යවපු මාධ්‍ය ආයතන අද පොට වැරදෙනකොට තමන් කියපු බොරුවම වෙන කෙනෙක් කියපු බොරුවක් විදිහට කතා කරන තත්වයට ඇවිල්ලා තිබෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ සිත්‍රාත්. මේ රටේ ජාතිවාදය, මේ රටේ කුලවාදය, මේ රටේ ආගම්වාදය පෝෂණය කිරීමට මේ රටේ මාධ්‍ය අඩු වැඩි සහිතව සම්මාදම් වුණා. ඒක රටකට හොඳ කාරණයක් නෙවෙයි. අනිකුත් රටවල් වල දියුණු රටවල් වල අසල්වැසි ඉන්දියාව වගේ රටවල් ගත්තොත් මාධ්‍ය භාවිතා කරන්නේ ජාතීන් අතර, ආගම් අතර නැත්නම් නොයෙකුත් ජන කොට්ටාස අතර සමගිය සාමය වර්ධනය කිරීමට. හැබැයි අපේ රටේ මොකද්ද? වඳ කොත්තු ගැන කතා කරා, වඳ සාෆි ගැන කතා කරා, ආර්ථික තොරතුරු සම්පූර්ණයෙන්ම බොරු කරා, මහ දවල් අහු වෙච්චි හොරකම්, සීනි වංචාව, පොහොර වංචාව, මේ කුණු වංචා මේවා මොනවද සාධාරණීකරණය කරා. තමන්ගේ ඉදිරිවාදී ව්‍යාපාරිකයෙක් නම් කොටස් වලට පොලේ තමන් එක තරඟකාරී වෙහසෙන ව්‍යාපාරිකයෙක් නම් ඒ ව්යාපාරිකයාට මඩ ගහනවා. තමන්ගේ දේශපාලන පක්ෂය වුණත් ඒ දේශපාලඥයෙක් යම් කිසි වෛරයක් කෝන්ත්‍රණයක් තිබෙනවනම් ඔහුට මඩ ගන්නවා. ඔහු විනාශ කරනවා. ඉතින් මේක රටකට හොඳ දෙයක් නෙවෙයි. මොකද මාධ්‍යයක් කියලා කියන්නේ රටකට හැඩයක් ගේන්න පුළුවන්, ජාතියකට සමාජයකට විනයක් ගේන්න පුළුවන් තැන. මම මේ මාධ්‍ය ආයතන සියල්ලටම චෝදනා කරනවා නෙමෙයි. නමුත් පැහැදිලිව මේ මාධ්‍ය ආයතන වල වගකීම් යුක්තම් පිළිබඳව නම් අනිවාර්යයෙන්ම අපිට චෝදනාවක් එල්ල කරන්න සිද්ධ වෙනවා. මොකද ඔවුන් හිතන්න ඕනේ Tamanගේ වගකීම රට වෙනුවෙන් Taman කරාද කියන කාරණේ. ඒක පිළිබඳව ඔවුන් අනිවාර්යයෙන්ම ස්වයං විවේචනයක් නියැලෙන්නට අවශ්‍යයි. දැන් මහේෂ් ඔබ මම හිතන හොඳ ආරම්භයක් අපි ගත්ත. ඇත්තටම දැන් මම දකිනවා දැන් ඔබත් දන්නවා මේක මේ විශේෂයෙන්ම බටහිර රටවල් වල අපි කියනවා මේ මාධ්‍ය මීඩියා එක මේ ෆෝර්ත් එස්ටේට් කියලා. දැන් විධායකය, ව්‍යවස්ථාදායක අධිකරණයේ වගේම වැදගත් ප්‍රධාන කුළුණක් තමයි මාධ්‍ය කියන්නේ. ඒක මත තමයි මේ සමාජය රඳා පවතින්නේ. ඉතින් ඔබ කිව්වා වගේ දැන් මේ මාධ්‍ය ජාතිවාදය වගේ දේවල් අවශ්‍යනවා නම් ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම මම හිතනවා දැන් මාධ්‍ය මම හිතන්නේ සාමාන්‍යයෙන් හැසිරෙන්න ඕන කියලා මේ වොච් ඩොග් වගේ. ඒ කියන්නේ මේ දේශපාලනඥයන්ගේ accountability එක වගකීම පිළිබඳව. නමුත් ඒ කාරණය මම කියන්නේ අඩු වැඩි වශයෙන් රාජ්‍ය මාධ්‍ය වෙන්න පුළුවන්. දැන් ඔය ලේක් හවුස් එකේ දැන් අපි දන්නා අතීතයේ ලේක් හවුස් එක කිව්වම නිකන් ඕන පවතින ඕන ආණ්ඩුවකට කඩ යන තැනක් හැටියට තිබුණේ. නමුත් දැන් ඔබ කියනවා වගේ දැන් අද වෙනකොට පෞද්ගලික මාධ්‍ය ඒ කාර්යභාරය රජයේ මාධ්‍යවලට වඩා හොඳට අරගෙන තියෙනවා. ඉතින් මේ තත්ත්වය තුල ඔබ කියන වගේ මාධ්‍යයේ මේ කියන විශ්වාසය ජනතාවට නැති වෙගෙන යනවා නම් කොහොමද මේක ආයේ විශ්වාසය අපි ගොඩනගන්නේ? නෑ මේක බරපතල ප්‍රශ්නයක්. මොකද අද මේ රටේ මාධ්‍ය ව්‍යාපාරිකයෙක්
වීමට ඉතා ධනවත් පුද්ගලෙක් වෙන්නට ඕනේ. ඒ වගේ මොහුට තාම තියුණු දේශපාලන බලවේගයක් නැත්නම් ඉතා ශක්තිමත් දේශපාලන බලයක් ඔහුගේ පිටිපස්ස තියෙන්නට ඕනේ. දැන් මේ මාධ්‍ය අද භාවිතා කරන්නේ ආණ්ඩු වැටීමට සහ ආණ්ඩු පිහිටුවීමට. මේක ලෝකෙ හැමතැනකම සිද්ධ වෙනවා. නම් ප්‍රශ්නේ තිබෙන්නේ ඉතා පරස්පර විරෝධී සාධක ගෙනල්ලා පරස්පර විරෝධී කාරණා ගෙනල්ලා ජනගත කරලා ජනතාව නොමග යවලා දේශපාලන බලය ලබා ගැනීමට මාධ්‍ය සහයෝගය දැක්වීම. එතෙන්දී මම දකින්නේ අර මම මුලින් කී පරිදි සියලු සදාචාර ධර්මයන් බිඳලා තමයි මේ කාර්යය කරන්නේ. දැන් කොරෝනා අවස්ථාවේ මේ වන විට රජය එන්නත් කරණය තිබුණාට වඩා ඉතා හොඳින් කරනවා. ඒකත් අපි කියන්න ඕනේ. හැබැයි කොරෝනා හටගත් අවස්ථාවේ මාධ්‍ය කොහොමද හැසිරුනේ? මාධ්‍ය ආයතන කීපයක් තමන්ගේ නොයෙකුත් පුද්ගලික අභිමතාර්ථ පරිදි කටයුතු කරා. පර්සනල් ඇජෙන්ඩා නැත්නම් මේ ඉන්ඩිවිජුවල් ඇජෙන්ඩා වලට වැඩ කටයුතු කරා. ඉතින් මම ඔක ගැන වැඩිපුරම කතා කරන්න ටිකක් පැකිලෙනවා. මොකද මාධ්‍යවේදියෙක් විදියට වැඩ කටයුතු කිරීම සහ අපිත් එක්ක ළඟින් ඇසුරු කරන මේ මාධ්‍යවේදීන් රසක් මේ ආයතන වල වැඩ කරනවා. වගේම පොඩි ලැජ්ජාවකුත් තිබෙනවා මේ මාධ්‍ය මේ රට කරපු විනාශය පිළිබඳ මටත් අවංකවම ලැජ්ජාවක් තිබෙනවා චිත්‍රාල්. මාධ්‍යවේදියෙකුට යම්කිසි පක්ෂපාතීත්වයක් ගෙන්නන්නට පුළුවන්. ඌට පුළුවන් තමන්ගේ දේශපාලන දැක්මෙන් පෙනී ඉන්න. නමුත් අද රටේ ප්‍රධාන ආයතන ගත්තොත් ඒ හැසිරෙන ආකාරය පිළිබඳව නම් ඇත්තටම ජනතාව මාධ්‍ය ගැන නොසැලකිලිමත් වෙන එක සාධාරණයි. මේක විශේෂයෙන්ම තිබෙන චිත්‍රාල් ලංකාවේ රූපවාහිනී ආයතන දෙක තුනක ප්‍රවෘත්ති විශ්ලේෂණය කරොත් එක් ආයතනයක් එක් විදිහකට, තව ආයතනයක් තව විදිහකට, තව ආයතනයක් තව විදිහකට සහ ඔවුන් සම්පූර්ණ ඇත්ත තොරතුරු විකෘති කරන තත්ත්වයක් ඇති කරා. ඒ වගේම මේ පබ්ලික් සෙන්සේෂන් එක ගන්න නැත්නම් පබ්ලික් අටෙන්ෂන් එක වෙන තැනකට ගෙනියන්න අර අපි කියනවා මේ අර බොරුව ප්ලාන් කරනවා. So they plan the falsehood, diabolical lies. තාම අමු බොරු මේ ජනගත කරන්න මේ මාධ්‍ය යොදාගත්තා. ඉතින් ඇත්තටම චිත්‍රා කිව්වොත් මටත් හිතා ගන්න බෑ මේ ප්‍රශ්නෙට කොහොමද පිළිතුරක් ගෙනෙන්නේ කියලා. හැබැයි ඉදිරි රජයකට අපිට බලපෑම් කරන්න පුළුවන් නම් අවමතරමේ මේ රටේ සියලුම පෞද්ගලික හෝ රාජ්‍ය මාධ්‍ය ආයතන කොටස් වෙළඳ පොලේ මගේ මතය කොටස් වෙළඳ පොල තුල ලයිස්තුගත කරලා සාමාන්‍ය ජනතාවටත් මේ ආයතන කොටස් ලබා ගන්න පුළුවන් විදිය ක්‍රමයක් ඇති කරොත් අවම වශයෙන් අර බැංකු රැකගත්තේ එහෙමනේ. දැන් බැංකු වල පුද්ගලික ආයෝජන 0.99ට වඩා තියන්න බෑ. එහෙම ක්‍රමයකටවත් ආවේ නැත්තම් චිත්‍රාල් ධනය ඇති නැත්තම් ධනය අනිසි ලෙස උපයා ගන්න ඕනිම කෙනෙක් රූපවාහිනී ආයතන, ගුවන්විදුලි ආයතන, පත්තර කන්තෝරුවක්, වෙබ් අඩවි කීපයක් පිටුවාගෙන මේ රටේ ජනතාවට අතිශය අහිතකර විදිහේ මාධ්‍යකරණයක නියැලෙන්න පුළුවන්. ඒ නිසා අවම වශයෙන් මේ මහ ජනතාවට අයිතිය ලබා දෙන ක්‍රමවේදයක්, නීතියක් ගෙනාවොත් මොනෑම ආයතනයක යම් කොටස් ප්‍රමාණයක් මහ ජනතාව සතු විය යුතුයි කියන කාරණේ ගෙනාවොත් මට හිතන විදිහට මේක යම් ප්‍රමාණයකට බේරා ගන්න පුළුවන්. හැබැයි මේක අපි ජාත්‍යන්තරයේම සිද්ධ වෙලා තියෙනවද කියන කාරණය හිතන්න ඕනි. ඒ ඊට වැඩිය හරි ලේසි ඔය මාධ්‍ය ආයතන වල අයිතිකරුවන්, හිමිකරුවන් තමන්ගේ හෘද සාක්ෂියට කතා කරලා තමන් නේද මේ රටට මේ විනාශය කරන්නේ. සමහර මාධ්‍ය ආයතන වල මේ අයිතිකරුවන් ඇවිල්ලා සමහර සමුළු වල කතා කරන විදිහයි ඔවුන්ගේ මාධ්‍ය ආයතනයේ සැලකිල්ලට ගත්තාම චිත්‍රාල් මට උදාහරණ කියන්න පුළුවන්. ඒවා හරිම විහිළු සහගත දේවල්, විහිළු සපයන දේවල්. රටේ අපි දේශපාලනේ පැත්තක තියන්නකො. නිස්සාර කිසි රසයක් නැති පොඩි ළමයින්ගේ මනස විකෘති කරන නාට්‍ය තමන්ගේ නාලිකාවේ පෙන්නලා මේ අයිතිකරුවන්ම ගිහිල්ලා පොඩි දරුවන්ට, පාසල් දරුවන්ට හොඳ නරක ගන්නවා. ගුරුවරුන්ට නිග්‍රහ වෙන්න තමන්ගේ ප්‍රවෘත්ති විකාශය ගෙනියලා තමන්ගේ නාට්‍යවල ඒ ස්ක්‍රිප්ට් එක අරන් ඇවිල්ලා ඊළඟ දවසේ ගුරු දිනයට ගුරුවරු නමාමි කියලා මේ කට්ටියම මේක කරනවා. ආදරය කියන එක වෛරයක් කියලා, ආදරය කියලා කියන එක එකිනෙකා අතර තිබෙන වෛරක්කාර හැඟීමක් කියලා තමන්ගේ නාට්‍ය පිටපතේම ඇති කරලා ආදරවන්තයන්ගේ දිනයට, පෙම්වතුන්ගේ දිනයට මේ ආදරය කියන එක පුදුමාකාර උත්කෘෂ්ඨයටපත් කරනවා. ඉතින් මම හිතන්නේ මේ පුද්ගලට ලැජ්ජාවක් නැතිකමත් එක්තරා විදියක ප්‍රශ්නයක් චිත්‍රාල්. මේ තරංකාරී මාධ්‍ය වෙළඳපොලේ තමන්ගේ ලැජ්ජාව නැතිවීම එක්තරා විදියක ප්‍රශ්නයක් කියන කාරණය තමයි මට දකින්න තිබෙන්නේ. නැවතත් මතක් කරනවා මගේ පිළිතුර තමයි මේක අවමෙන් හරි ගොඩ ගැනීමට යම් නියාමනයක් අවශ්‍ය වෙනවා. හැබැයි ඒ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කප්පාදු කිරීම නෙවෙයි, මේවා පවත්වාගෙන යාම පිළිබඳව සහ අවම වශයෙන් යම් කිසි කොටස් ප්‍රමාණයක් චිත්‍රාල් 30ක් හෝ 40ක කොටස් ප්‍රමාණයක් මහ ජනතාවට ලබා දිය යුතු කියන නිර්ණායකවත් ගෙනාවොත් එතකොට මේ අර ඩිරෙක්ටර් බෝඩ් එක නැත්නම් මේ අධ්‍යක්ෂක මණ්ඩලයට තව පුද්ගලයන් පත් වෙන නිසා මීට වැඩිය කන්ට්‍රෝල් එකක් ඇති කරගන්න පුළුවන් වෙයි කියන කාරණය තමයි
මට දැනට තිබෙන හැඟීම මම මේක පිළිබඳ අධ්‍යයනය කරනවා. ඉදිරියේදී අපිට මේකට තවත් කතා කරන්න පුළුවන් වෙයි චිත්‍රා. ඔව් ඒ වගේ ඔබ කියන විදිහට කොටස් කඩුවන්ගේ යම් කිසි බලපෑමක් තිබුණොත් ඒ වගේ තත්ත්වයක් නිර්මාණය වෙලා එතකොට යම් ආකාර තත්ත්වයක් පුළුවන් මං හිතන අඩුම වශයෙන් මං හිතනවා ඒක හොඳ අදහසක්. ඒක මං හිතන්නේ ඉදිරියට ගෙන යන්න ඕන අදහසක්. මම හිතනවා ජනතාව අපිට අවස්ථාවක් දුන්නොත් ඔවුන් නියෝජනය කරන්න. ඇත්තටම මම මේ වගේ අදහසක් යෝජනාවක් වෙනුවෙන් චිත්‍රවල මම නොබියෝ පෙනී ඉන්නවා. මොකද මගේ දැනුම විදිහට එහෙම දෙයක් හරි කරේ නැත්තම් චිත්‍රා මේක හෙට හිතන්න චිත්‍රා මේ රටේ සිදුවෙන හොරකම් එක්ක සමහර හොරකම් බිලියන් 10 15 20 ඉතින් අද රූපවාහිනී ආයතනය පටන් ගන්න බිලියන් 7-8ක් තිබ්බොත් පටන් ගන්න පුළුවන්. ඉතින් ආණ්ඩුවත් එක්ක එකතු වෙලා හොරකමක නියැලෙනවා. හොරකමෙන් සල්ලි උපයා ගන්නවා. හෙට ටීවී channel එකක් ගන්නවා. ඉතින් මේක බරපතල චිත්‍රා. මේක බරපතල සීනි වංචාවෙන් හම්බ කරපු සල්ලි වලින් මේ ඒක 10% දෙවුවා ටීවී මේ channel එක පටන් ගන්න පුළුවන් නේ ඒ වගේ චිත්‍රාල මම කියන්න ගියපු දේ ඉතුරු කැලලත ඌඩ පූර්ණයක් ඇති කරා. ඔව් ඒක තමයි ඇත්ත කතන්දරේ. ඉතින් මේ නිසා මේක පිළිබඳ අපිට තව විශ්ලේෂණය කරොත් දේවල් තිබෙනවා. අනිත් එක සමහර ලාවට මේ මාධ්‍ය ආයතන මුදල් විශුද්ධීකරණය කර ගැනීමටත් යොදා ගන්න. ඇත්තටම චිත්‍රාල් මම මේ මාධ්‍ය ගැන විවේචනය කරනවා නෙවෙයි. මාධ්‍ය කරුවෙක් විදිහට ජීවිතේ මාධ්‍ය තුල ගත කරපු කෙනෙක් විදිහට මාධ්‍ය කරුවන්ට මාධ්‍ය වේදීන්ට ආදරය නිසා තමයි මම මේ කතාව කියන්නේ. මොකද මේ ආයතන වල දවසක් මේ වැඩසටහනේ මම කිව්වා මේ ආයතන වල හොඳ මාධ්‍ය වේදීන් වැඩ කරනවා. උගත් මාධ්‍ය වේදීන් වැඩ කරනවා. හැබැයි ඔවුන්නුත් වැටුපට වැඩ කරන නිසා ඔවුන්ගේ රැකියාවේ ආරක්ෂාවක් නැති නිසා ඔවුන්ට තමන්ගේ හාම් පුතාලා එක්ක හැප්පෙන්න බැරි නිසා ඔවුන් ඔළුව පාත් කරන් වැඩ කරනවා. හැබැයි ඔවුන්ගේ හෘද සාක්ෂ්‍ය වද දෙනවා කියන කාරණේ මම දන්නවා. ඉතින් මේ රටේ ජනතාව මේ පිළිබඳ දැනුවත් වෙලා විශේෂයෙන් මාධ්‍ය වේදීන්ට ශක්තියක් වෙන ආකාරයේ කටයුත්තක නියැලෙන්න ඕනේ. සමහරලාට මම කියලා තියෙනවා විතරක් මම විශේෂයෙන් ඉරිදා දිනේට හැකිතරම් පුවත්පත් මිලට ගන්නවා. මොකද මම හිතනවා ඒ ගන්න රුපියල් 180න් ඒ පුවත්පත් මිලට ගැනීමෙන් ඒ ආයතන හිමිකරුට නෙමෙයි. ඒ මුදලෙන් මේ මාධ්‍ය වේදිකාගේ වැටුපටත් යම් මුදලක් සම්මාදම් වෙයි කියන හැඟීම ඇතුව. ඉතින් මේ ජනතාවත් තෝරා බේරා ගන්න ඕනේ මේක මේ මාධ්‍ය හිමිකාරීත්වය සහ මාධ්‍ය වේදිකා කියන එක දෙකක්. ඔව්. එතෙන්දි මම පැහැදිලිව මාධ්‍ය වේදිකාව වෙනුවෙන් පැහැදිලිව පෙනී සිටිනවා. සමහර මාධ්‍ය ආයතන ඉතාම ඉහළ වටිනාකම් වලින් යුතුව මුදල් උපයනවා ඉහළ අගයන් ඇතුව. නමුත් වැටුප් ගත්තොත් මේ මාධ්‍ය වේදිකෙන් ලබා දෙන වැටුප් ඉතාම පහළ මට්ටමක සමහරවිට සොච්චම් වැටුපක් කියලා වුණත් අපිට තර්ක කරන්න පුළුවන් චිත්‍රාල. ඔව් ඇත්ත. දැන් ඇත්ත වශයෙන්ම මේ අපි දන්නවා දැන් මාධ්‍ය වේදීන් මේ ගැන ඔබ කතා කළා. දැන් මෙතනදී ඇත්ත වශයෙන්ම ඔබ දන්න එක පැත්තෙන් අපි දන්නවා මේ මාධ්‍ය වේදීන්ගේ උන්ට ලැබෙන සැලකිලි මේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන්ගේ වරප්‍රසාද සහ දීමනා ගැන. මොකද පුද්ගලිකව මම දන්න දැන් මම මාධ්‍ය වේදීන් සමග ලංකාවට ඇසුරු කරන මට අනන්ත මේ ඉල්ලීම් තියෙනවා මේ ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය වේදීන් මේ ඇමරිකාවට එන්න ක්‍රමයක් තියෙනවාද ඇවිල්ලා මම මේ ගෑස් ස්ටේෂනේ ගෑස් ගහන්නවත් කැමතියි. මොකද මේ මම මාධ්‍ය වේදිකෙක් හැට මට ලැබෙන සොච්චමෙන් මට මගේ පවුල නඩත්තු කරන්නවත් බැහැ කියන අය. සහ දැන් ජනතාවත් බනින්නේ මාධ්‍ය වේදීන්ටනේ. දැන් බනින්නේ මාධ්‍ය වේදීන්ට සහ දේශපාලඥයන්ට බයිනවා වගේම මේ මාධ්‍ය වේදීන්ට බයින්නේ. මාධ්‍ය වේදීන් මේ කටයුත්ත කරන්න කොහොමද කියන කාරණේ දන්න දැන් චිත්‍රාල් සමහරලාට මහ ජනතාව බලාපොරොත්තු වෙන මාධ්‍ය වේදිකා තමන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී දී කියලා. හැබැයි මාධ්‍ය වේදිකාට ප්‍රශ්නයක් වුණොත් කවුරුත් නැහැ චිත්‍රාල් අපිට තාම ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැරදි කරන හොයාගන්න බැරි වුණා චිත්‍රාල්. ප්‍රදීප් එක්නලිගොඩ ඝාතනය හොයාගන්න බැරි වුණා. හැබැයි මේ අර මොකද්ද නානතොටක නාන්න ගියපු නිරුවතින් සිටපු යෝඩුව හොයාගන්න පුළුවන් වුණා. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක්. මම ජනතාවගෙනුත් ඉල්ලීමක් කරනවා මේක අවස්ථාවක් කරගන්නවා. මේට වඩා පුළුල්ව හිතන්න මාධ්‍ය වේදීන් ගත කරන ජීවිතත් එක්ක හැමදාම මේ රටේ බහුතර මාධ්‍ය වේදීන් ප්‍රමාණයක් කටයුතු කරේ ජනතාව වෙනුවෙන් මොනියම් හෝ මාධ්‍යංශයක නියනොත් ඒ වගේම මාධ්‍යයට ඇවිල්ලා මාධ්‍ය වේදීන් ලෙස පෙනී සිටිමින් දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන මාධ්‍ය වේදීන් සිටිනවා. ඒකත් අපි කියන්න ඕනේ චිත්‍රා. ඒ කියන්නේ ජනප්‍රිය වෙන සියලු මාධ්‍ය වේදීන් ඉතා හොඳ මාධ්‍ය වේදීනුත් නෙවෙයි. ජනප්‍රිය නොවන මාධ්‍ය වේදීන් ඉතා නරක මාධ්‍ය වේදීනුත් නෙවෙයි. මේවා අපි ඇත්ත කතා කරන්න ඕනේ. අපිට එහෙම කතා කරන්න පුළුවන් චිත්‍රා. අභියෝගාත්මකව අපි වැඩ කරපු තැන්වල අපි හිටපු විදිහ සහ අපි මොන පාර්ශවත් එක්ක වැඩ කරත් අපි කවදාවත් ජනතාව අමුගේ නොමග යවන වැඩ කරලා නැහැ. සහ වංචා දූෂණ වලට අපි සම්මාදම් වෙලා නැහැ. ඒව දුටුතන හැකි විදිහට අපගේ රාමුව තුල සිට අපි සටන් කරලා තිබෙනවා. මං විතරක් නෙවෙයි. එහෙම කරපු අය ඕනි තරම් මේ රටේ ඉන්නවා. ඇත්තම චිත්‍රාල්. ඉතාම දුක්ඛිතයි.
මට යම් දවසක දේශපාලන බලයක් ලැබුණොත් අර මම මුලින් කී යෝජනාව වගේම මම දැඩි ලෙස උත්සාහ කරන මාධ්‍යවේදීන්ට මොනියම් හෝ රැකවරණයක් මුල්ලෙම රැකවරණයක් මම කියන්නේ ඉන්ෂුරන්ස් එකකින් ඔබට ගිහිල්ලා මේ විශ්‍රාම වැටුප් ක්‍රමයක් හරි මොනියම් හෝ ලබා දීමේ ක්‍රමයක් වෙනුවෙන් මම පෙනී ඉන්නවා. ඒක තමයි මගේ දැක්ම සහ මගේ අරමුණ චිත්‍රා. ඔව් ඒක තමයි හොඳයි. මොකද ඔබ කිව්වා වගේ මැත්ත වශයෙන් එක පැත්තකින් මාධ්‍යවේදීන් ඉන්නෙත් ඔවුන්ටත් පීඩනයන් තියෙනවා ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්න තියෙනවා ඒක එක පැත්තක්. නමුත් ඒ වගේම අපි දන්නවා ඒ වුණත් දැන් සමහර මාධ්‍යවේදීන් තමන්ගේ හෘද සාක්ෂියට අනුව වැඩ කරන මාධ්‍යවේදීන් ඉන්නවා. ඒ නිසාම බහුතරයක් ඉන්නවා. ප්‍රශ්න වලට මුණ පාපුවත් ඉන්නවනේ දැන් රටෙන් පිට රටෙන් යන්න පවා වුණානේ සමහර අයට. බහුතරයක් ඉන්නවා. දැන් චිත්‍රා මම කිව්වේ ඒක දැන් බහුතරයක් මම කියන්නේ කිව්වේ මේ ජනප්‍රිය මාධ්‍යවේදීන් සියල්ල හොඳ මාධ්‍යවේදීන් නෙවෙයි. ජනප්‍රිය නොවන අය සියල්ල නරක නෙවෙයි. මේ රටේ දැන් මට මතක් වෙනවා පොත්වල ජයන්ත. අපි උදාහරණයක් ගත්තොත් කීත් නොයා. ඔය සනත් බාලසූරිය ඝාතනයට ලක් නොවි බේරුනේ බොහොම අමාරුවෙන්. උන්ට සාහසික ලෙස සැලකුවේ මේ රටේ දේශපාලඥයන්. මොකද ඔවුන්ට විරුද්ධව මේ ඇත්ත ජනතාව වෙනුවෙන් ලිව්වා කියලා. හැබැයි ජනතාව ඔවුන් වෙනුවෙන් කොපමණ දුරකට කනගාටුවට ලක් වුණාද කියන කාරණේ මට පිළිබඳ ප්‍රශ්නකුත් තිබෙනවා. මේ රටේ සමහරවිට ආගමික නායකයන් පවා මේ ජනමාධ්‍යවේදීන්ව ගැරහීමට ලක් කර අද වෙනකොටත් මේ පාස්කුව පිළිබඳ මාධ්‍යවේදියෙක් කතා කරොත් ඔහුගේ ප්‍රශ්න කරනවා CID ට ගෙනන්න. ඇත්තක් කතා කරොත් ඔහුට අඩන්තෙට්ටම් කරනවා. ඔහුගේ පවුලේ අයට කරදර කරනවා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් චිත්‍රා. මේක ජනතාව තේරුම් ගන්න ඕනේ. මේ ඉන්න මාධ්‍යවේදීන් පිරිසක් නැති වුණොත් ඒ වගේම මාධ්‍ය කතා කිරීමේ නිදහස කප්පාදු කරොත් ඒකේ මරු ප්‍රහාර වදින්නේ රටේ ජනතාවට. ඒක රටේ ජනතාව තේරුම් ගන්නට අවශ්‍යයි. මම කියන්නේ ශේෂයෙන් අතිශය ජනප්‍රිය නොවන මාධ්‍ය ආයතනවල එහෙම නැත්නම් විකල්ප මාධ්‍ය ආයතනවල තනිවම ජනතාව වෙනුවෙන් සටන් කරන මාධ්‍යවේදීන් බොහෝ ප්‍රමාණයක් සිටිනවා. දැන් ඔබ කිව්වා මම හිතන්නේ ඒක වැදගත් දෙයක්. මොකද අපි සමහරවිට අපි කියනවානේ මේ අයියෝ මේ පත්‍රකාරයෝ මේගොල්ලෝ මොකද මේ කඩේ යන්නේ මේගොල්ලන්ට බැයිද මේකට මොන හරි දෙයක් කරන්න. නමුත් අනිත් පැත්තට එහෙම කරනවා නම් හොඳයි. නමුත් අනිත් පැත්තට ඔබ කිව්වා වගේ ඒ අය යම් කිසි තීරණයක් අරගෙන ක්‍රියාමාර්ගයක් ගත්තොත් එයාට තර්ජනාවතින් එයාට ප්‍රශ්නාවතින් ඒ අය වෙනුවෙන් පෙනී හිටින කට්ටිය නෑ. ජනතාව සමහරට ඒ අය තනි වෙනවා ඇත්තටමනේ. ඔව්. දැන් ඒ තනියම ගැන තමයි මම කිව්වේ චිත්‍රා. සමහරවිට මාධ්‍යවේදියෙකුට නඩු හබයක් වැටුනොත් ඔව්. ඒ නඩු වෙනුවෙන් පෙනීින්න නොමිලේ පෙනීින නීතිඥ මහතුරු ඉන්නවා මේ රටේ. ඉන්නවා. නමුත් ඔහුට මේ බය නැතුව උසාවියට ගිහලා මේකට මුහුණ දීමට අවස්ථාව දෙන්නේ චිත්‍රාල්. ඒක ගැන කතා කරන්න ගියොත් චිත්‍රා මම නම් වශයෙන් කියන්නේ මගේ මිත්‍රයන් එක්ක මට සතුටුයි. මට එහෙම මගේ මාධ්‍ය ජීවිතයේ මාධ්‍යවේදීන් වෙනුවෙන් මට පෙනී ඉන්න හැකියාව ලැබුණා. ඔවුන්ගේ ජීවිතයේ ප්‍රශ්න ගත්තාම මට ප්‍රශ්න ආපු වෙලාවක පවා අපිට සීමිත මිනිස්සු ප්‍රමාණයක් තමයි හිටියේ. අදටත් ඉන්නේ සීමිත ප්‍රමාණයක්. ඉතින් මේ ප්‍රශ්න ගත්තොත් ඔවුන්ගේ සමාජලාට අති දක්ෂ මාධ්‍යවේදීන් මේ රටට තියෙන කැක්කුමට මේ මාධ්‍යට තියෙන ආදරයට මාධ්‍යවේදීන් වුණු අයට වෙලා තිබෙන අසාධාරණකම් ඉතා බොහෝමයක් චිත්‍රාල්. රජයේ මාධ්‍ය ආයතනයක අද ආණ්ඩුව පෙරුණොත් හෙට රස්සාව නැති වෙනවා. මේ උදාහරණ අපි 2018 ඔක්තෝබර් 26 උදේ පත්තරේ කියපු මහේෂ් සේනායකට ඔක්තෝබර් 27 ස්වාධීන රූපවාහිනිය ගේට්ටුව ඇරෙන්නේ නැහැ. ඒ වෙනුවට පණිවිඩාවේ එන්න එපා ආවොත් කකුල් දෙක කඩනවා ආවොත් මරනවා කියලා. අපි මේවා කියන්න ඕනේ. ඒ වගේ ඉතින් අපි ඒක කරේ නැහැ. අපි කවදාවත් අපි තනතුරු දන්නකොට කිසි කෙනෙක් රස්සා නැති කරලා නැහැ. ඉතින් මේ සමහර දේශපාලන පක්ෂ පලි ගන්නවා, සමහර දේශපාලන පක්ෂ මාධ්‍ය නිදහස දෙනවා. මේ නොයෙක් සමහර කට්ටිය මාධ්‍ය සමග තරහෙන් වැඩ කරනවා, සමහරු හොඳින් වැඩ කරනවා, සමහරු මාධ්‍ය එක්ක රඟපානවා. සමහරු මාධ්‍යවේදීන්ට ණයක් දෙනවා කියලා සැබෑ මාධ්‍යවේදීන්ට ණයක් නොදී තමන්ගේ හින්තයියට ණය ලබා දෙනවා. මේ ප්‍රශ්න තිබෙනවා. මේවා පිළිබඳ ඇත්ත කෙලින් කතා කරන්න සිද්ධ වෙනවා චිත්‍රාල්. මොකද එහෙම නැති වුණොත් මාධ්‍යයට හොඳ කෙනෙක් එන එක නැති වෙයි. අර දේශපාලනයට හොඳ පුද්ගලයෝ වෙන්නේ නැහැ වගේ චිත්‍රාල්. ඒකත් ඉදිරියේදී දැඩි ප්‍රශ්නයක් බවට මේ රටේ පත් වෙයි. අතන ඔබ කිව්වා වගේ මට මතකයි ඔබ මම හිතන්නේ ඒක ඔබගේ මාධ්‍ය ජීවිතයක අවස්ථාව මමත් ඔබත් සමග ඒ කාලෙදි මම ඔබත් එක්ක සම්බන්ධයි. ඔබ ප්‍රවෘත්ති කියවලා ප්‍රකාශයක් කරලා බයින් වුණා. එතනදී ඔබගේ හෘද සාක්ෂියට අනුව තවදුරටත් මේ වගේ බොරු කියන්න බෑ කියලා. මම හිතන්නේ ඒක වැදගත් දෙයක්. ඒක සීමාවකට ආවට පස්සේ ඒක කරන්න බෑ. අදටත් මම කියන්නේ අපි මේ තමන්ගේ රට, තමන්ගේ පාසල, තමන්ගේ පවුල, තමන්ගේ ඥාති මිත්‍රාදී මේ කවුරුන් වෙනුවෙන් හරි බොරු වංචාවක් කරනවා නම් රටේ ජනතාවකට මිනිස්සෙක් ආදරය කරයි. තමන්ගේ රට ආදරය කරන්නේ නැතුව මිනිසුන්ට ආදරය කරයිද? එතකොට
මොන්නේ මේ මිනිස්සෙකුට දැන් තමන්ගේ රැකියාව කරනකොට තමන්ගේ ආයතනයට හිස නමන්න ඕනේ. නමුත් බොරුව රජ කරවන්න හිස නැමුවොත් මොකද්ද මේ රටට සිද්ධ වෙන්නේ? අද මේ රට ජරාජීර්ණ වෙලා තිබෙන මේ වර්තමාන ආණ්ඩුව හින්දාම නෙවෙයි. අවති ආණ්ඩු සහ ඒ ආණ්ඩු ගෙනීමට ක්‍රියා කරපු බලවේග සහ මේ මාධ්‍ය ආයතන ඔවුන්ගේ අභිමතාර්ථය පරිදි ආණ්ඩු මෙහෙවන්න ගිහිල්ලා තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ, මේ තත්ත්වය ඇති වුනේ. ඉතින් මේක ඇත්තටම පුළුල් කතාවක්. මට ඔබතුමාම කියනකොට මට මතක් වෙනවා දැන් මටත් වැඩි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඔය උවින්දු කුරුකුල සූරිය වගේ අය කොළඹ ටෙලිග්‍රාෆ් එකේ ඊළඟට ඔය ජනරංජන වගේ මාධ්‍යවේදී ඊළඟට වික්ටර් අයිවන් මහත්මයා පවා ඒ වගේම ඔය ආයතනවල සිටිනවා දැන් මට ඔය නම් කීපයක් තමයි මතක් වුණේ දැන් ඔය පොද්දල ජයන්ත වගේ සනත් බාලසූරිය මහත්මයා සනත් බාලසූරිය පාලි දෙන්නකෝන් එතකොට ලසන්ත වික්‍රමතුංග ඊළඟට එතකොට අපේ මන්දනා ඉස්මායිල් ඊළඟට ෆෙඩරිකා ජයන්ස් දිල්රුක්ෂ හඳුන්නෙත්ති දැන් අපිට ඉන්නවා නාමිනි විජේදාස වගේ ඉතාම ඉහළ ගණයේ ප්‍රමිතියකින් මාධ්‍ය තුල කටයුතු කරන අය මට මේ මතක් වෙන නම් කීපයක් තමයි මම මේ මතක් කරේ අනිත් මාධ්‍යවේදීන්ගෙන් මම සමාව ඉල්ලනවා ගගනි විද්වා වගේ මට නම් කීපයක් මේ නම් මතක් වෙනවා මේ රට වෙනුවෙන් මේ සුලෝචනා මෝහන් ඒ වගේ පිරිසක් ඉන්නවා නැතුව නෙවෙයි නමුත් ඒ පිරිසටත් මේ වැඩ කරන්න තිබෙන ඉතාම සීමා සහිත රාමුවක් තිබෙන උන් ඇත්තටම අපිටත් වඩා මාධ්‍ය ශාස්ත්‍රය තුළ දේවල් දන්න අය මම ඔය කියපු දැන් ඔය අපේ ඔය උවින්දු කුරුකුල සූරිය වගේ ජ්‍යෙෂ්ඨයන් පොද්දල ජයන්ත වගේ ජ්‍යෙෂ්ඨයන් මේ රටේ බොහෝ දේවල් දිග පළල ඇතුව දැකපු අය නමුත් අවාසනාවකට අද ඔවුන් කොහෙද මේ රටේ සිටින්නේ අද ඔවුන් කොහෙද මේ රටේ ඔවුන්ට ඉන්න තැනක් නැහැ ඒ නිසා ඔවුන් විදේශගත වෙලා සිටිනවා එවැනි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් මේ රටේ හිටියා නම් එවැනි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට මේ රටේ මාධ්‍ය ආයතන කරන්න තිබෙන උන්ගෙනුත් අඩුපාඩු ඇති යම් පුද්ගලික අඩුපාඩු ඒ පුද්ගලයන්ගේ තියෙන්න පුළුවන් මගේ වුණත් ඒ පුද්ගලික අඩුපාඩු තියෙන්න පුළුවන් හැබැයි අද වෙන විට අපේ රට අපොහසත් වෙලා තිබෙනවා මාධ්‍ය පිරිස් එකතු වෙලා මාධ්‍ය ආයතනයක් ඇති කරගන්න අපිට අපොහසත් වෙලා තිබෙනවා මම දන්නේ එහෙම ගත්තොත් දැන් රාවය පත්‍ර තිබ්බ අද රාවය පත්‍ර කඩාකප්පල් වුණා මේව ලොකු ප්‍රශ්න චිත්‍ර දැන් ඇත්ත වශයෙන්ම ඔබ කියනවා වගේ දැන් ඔබ නම් කියපු අය සමහර අය රටෙන් පිට වෙලා ඉන්නවා නමුත් ඒ අය රටේ හිටියා නම් ලසන්ත වික්‍රමතුංගට වෙච්ච ඉරණ මේගොල්ලන්ට තත් වෙන්න තිබුණා දැන් අද බලන්න වෙන්න තිබ්බා 2009 ලසන්ත වික්‍රමතුංග ජනවාරි මාසේ ඝාතනය වුණා අද වෙනකොටත් දැන් අවුරුදු කීයද අවුරුදු මම හිතන්නේ අද 2021 ඒක යහපාලන ආණ්ඩුව හෝ ඊට කලින් ආණ්ඩුව හෝ මේ වර්තමාන ආණ්ඩුව ඒක මගහරනවා ඒක ඊටාම අශීලාචාර අමානුෂීය දෙයක් මොකද ලසන්ත වික්‍රමතුංග ඝාතනය අනිවාර්යයෙන්ම මේක අහඹුවක් නෙවෙයි අත්කරදීමක් නෙවෙයි හොඳට සැලසුම් කරලා ඔහු යන්නේ නැතන් හොයලා පරිගැනීමේ චේතනාවෙන් ඔහුව ඝාතනය කිරීමේ චේතනාවෙන් කරපු කටයුත්තක් මේක චිත්‍රා. ඔව් මොකද මේ වෙන රටක මේ මාධ්‍යවේදියෙක් දැන් ලසන්ත වික්‍රමතුංග නෙමෙයි මාධ්‍යවේදියෙක්. ඒතර වෙන රටක නම් විශේෂයෙන් බටේ රටවල මාධ්‍යවේදියෙක්ගේ ඝාතනයක් සිදු වුණා නම් මාධ්‍යවේදියෝ ඒ ඝාතනය හොල්ලඹල හොයාගන්නකම් එක දිගට ඒ ගැන මේ බලපතල විදියට වැඩ කරනවා. නමුත් අවසානට අපේ ඉන්න කීප දෙනෙක් වැඩ කරනවා මිසක් බොහෝ අයට දැන් ඒක අමතක වෙලා තියෙනවානේ. දැන් අනික චිත්‍රා දැන් අර නම් ගැන කතා කරපුවම දැන් මම මේ කාලීන ප්‍රවෘත්ති දේශපාලන ගැන විතරක් කතා කරා. දැන් ක්‍රීඩා මාධ්‍යවේදීන් ගත්තොත් රංජන් පරණවිතානලා, චම්පික ෆර්නෑන්ඩෝ, රෙක්ස් ක්ලෙමන්ටයින්ලා ඊළඟට අපි හිතමුකෝ අපිත් එක්ක වැඩ කරපු නිෂ්මන් රණසිංහ මේ අය දැන් ක්‍රීඩා මාධ්‍යවේදීන් ගත්තා අපේ චමිල කරවිට මේ හැමෝම මේ රටේ මේ ක්‍රීඩාව පැත්තෙන් ගත්තොත් සාදි තෞෆික් මට දැන් නම් මතක් වෙන්නේ නැහැ මේ නම් ගොඩක් තිබෙනවා කැලිස්ටස් දේවි මේ තාම සුන්දර මාධ්‍යවේදී වුන් මේ රටේ ක්‍රීඩාවට උදව් උපකාර කරා කලාව පැත්තෙන් ගත්තොත් මේ කලාව පිළිබඳ ලියපු ඔය අදටත් ඉන්න සුජිත් අක්කරවත්තලා වගේ මාධ්‍යවේදීන් ගත්තොත් ඊළඟට විද්වතුන් ගත්තොත් මේ හැම දෙනාම මාධ්‍යයට උදව් කරපු මේව පෝෂණය කරන්න වැඩ කරපු සහ කිරීමේ හැකියාව තිබෙන අය. හැබැයි අවාසනාවකට අද මේ ජ්‍යෙෂ්ඨයන් කොපමණ දුරට මාධ්‍ය තුල රැඳී ඉන්නවද? ඔවුන්ට මාධ්‍ය ආයතන වල හිමිකාරීත්වය කොපමණ බලපෑම් කරන්න පුළුවන්ද කියන කාරණය පිළිබඳ පැහැදිලිවම ප්‍රශ්නයක් අද අපිට තිබෙනවා චිත්‍රා. මම අවසාන වශයෙන් මේ දේ අහන්න කැමතියි අපි මේ කතාවට අවසන් කරා. දැන් අපි දන්න ඔබත් කිව්වා ඔබට යම් අවස්ථාවක් දේශපාලන විමර්ශන අවස්ථාවක් කොහොමද ඔබ සූදානම් මාධ්‍යවේදීන් යම් මේවලක් කරන්න කියලා. නමුත් දැන් ඇත්තටම අපි දන්නවා දැන් මාධ්‍ය
මාධ්‍යකරුවෙන් හැටියට දේශපාලනයට ආපු පළවෙනි කෙනා ඔබ නෙමෙයි. ඒක තව බොහොම අය ඇවිල්ලා ඉන්නවා මේ අතීතයේ. ඔය හැම දිනම ඔය වගේ සමහරට කියවුවා වෙන්න පුළුවන් අතීතයේ. නමුත් දැන් අත් වශයෙන්ම දැන් මාධ්‍යකරුවෙක් නිසා දේශපාලනය වෙනස් වුණා කියලා මම අහන්නේ. නමුත් දේශපාලනය නිසා මාධ්‍යකරුව වෙනස් වුණා. නේද? ඔබට ඒක තර්කයක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි අනිකුත් ශ්‍රේෂ්ඨ වලින් දේශපාලනයට එන අයට වඩා මාධ්‍යවේදීන් ඉදිරියෙන් ඉන්නවා කියන කාරණය වර්තමාන ජනමාධ්‍යවේදී දල සලහපිරුම් මහත්මයා වුණත් ඔප්පු කරලා තිබෙනවා. දැන් ඔහු මාධ්‍යවේදීන්ට සලකන විදිය සහ ඔවුන්ගේ පක්ෂයේ හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරු මාධ්‍යවේදීන් සලකන විදිය පැහැදිලි වෙනසක් තිබෙනවානේ. එතකොට වර්තමාන පාර්ලිමේන්තුව තුළ වර්තමාන දේශපාලන ශ්‍රේෂ්ඨ තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇමතිවරුන් විදිහට ගත්තාම දල සලහපිරුම් මහත්මයාගෙන් පටන් ගත්තාම මනුෂ්‍ය නායකකාර ඊළඟට බුද්ධික පතිරණ මරික්කාර් ඊළඟට ඔව් ඒ අය මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ සිටිනවා. ඊට කලින් පාර්ලිමේන්තුවේ හිටපු මාධ්‍යවේදීන් සිටිනවා. එතකොට පාර්ලිමේන්තුවේ නොහිටියත් අනෙකුත් පන්සල දේශපාලන වශයෙන් මාධ්‍යවේදීන් ඉඳලා ඉන්න. එතකොට සාපේක්ෂව ගත්තහම අර අනෙක් දේශපාලඥයෙකුට වඩා ඔවුන් ටිකක් සංවේදී ලෙස කටයුතු කරනවා කියන දේ මගේ මතයක් ඒක. මගේ මතය මම හිතන්නේ මාධ්‍යවේදීන් විදිහට ජනතාවට මුහුණ දීමට බැරි වීමත් විශේෂයෙන් තමන් එකට හිටපු සගයන්ට මුහුණ දීමට බැරි වීමත් වෙනවා. හැබැයි මාධ්‍යවේදියෙක් වුණත් මේ රටේ තියෙන වර්තමාන දේශපාලන පක්ෂ ඇතුළේ හිර වුණාම සමහර ලාවට ඒ වගේ තියෙන ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨභාවය සහ මාධ්‍යවේදියෙක් වුණාම කෙලින් කතා කිරීමේ ස්වරූපය නිසා කැපී යාම වළක්වා ගැනීමට සහ දේශපාලන පරිසරය තුළ Tamanට යම් කිසි විදියකට අතුලේ රැඳී දීමට යම් විදියට Tamanගේ දේවල් නැති කරගන්න සිද්ධ වෙන අවස්ථා මාධ්‍යවේදීන් ප්‍රත් වෙලා තිබෙනවා. නමුත් සාපේක්ෂව ගත්තොත් ඉතින් මම ඕනිම වේදිකාවක තර්ක කරන්න කැමති මාධ්‍ය පසුබිමක් එක්ක දේශපාලනට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඉහළම තැනට ගියපු දේශපාලඥයන් වූ මාධ්‍යවේදීන් ගත්තොත් ඔවුන් අන් අයට සාපේක්ෂව යම් සීදියක සාධනීය සහ අපිට ලකුණක් දෙන්න පුළුවන් මට්ටමක දේශපාලනයක නියැලෙනවා කියන කාරණය මම කියන්න කැමතියි. වගේම මේ අර නම් කිව්වේ මට මතක් වෙච්ච නම් ඇත්තටම මට එක වෙලාවකට තමයි වරද්දක් කරාද කියලා. නමුත් මේ ප්‍රධාන පෙළේ නම් මම කිව්වේ මොකද මම දැකපු මම ආශ්‍රය කරපු දැන් එහෙම ගත්තාම ගොඩක් අය නම් අපි දැන් ඔය කවුද අපේ චින්තක කරුණාරත්න ඊළඟට ඔය තුෂාර ගුණරත්න දැන් උපුල් ජෝසප්ලා මේ හැම කට්ටියම ඒක පරම්පරාවක් විදියට මේ රටේ මාධ්‍ය පෝෂණය කරපු අශෝක ජයතුංගල සුජිත් මංගල මේ එක ටීම් එකක් හිටියා. හැබැයි දැන් මේ හැම කණ්ඩායමක් මත CC-කට ගිහිල්ලා ඉන්නේ. කීප දෙනෙක් තමයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් අධ්‍යක්ෂ සහිත මාධ්‍යවේදීන් ප්‍රධාන පෙළේ මාධ්‍යවේදීන්. මේක ලොකු ප්‍රශ්නයක් චිත්‍රා. මේ ප්‍රශ්නේ මමත් ඇත්තටම දන්නේ නැහැ කොහොමද විසඳගන්නේ කියලා. සමහරවිට මේක විසඳාගත්ත නොහැකි ප්‍රශ්නයක් බවට පත් වෙලා අපි බලාපොරොත්තු වෙන ලෝකයේ නිර්මාණය කිරීමේදී අපි බලාපොරොත්තු වෙන මාධ්‍ය ශාස්ත්‍රයේ නිර්මාණය නොවේදෝ කියන සැකය සමහරවිට මට තියෙනවා කියන එක කනගාටුවෙන් හරි මම ප්‍රකාශ කරන්න අවශ්‍යයි. ඔව් ඇත්ත මම ඇත්තටම කියන්න අවශ්‍ය වුණේ ඇත්තටම මම සතුටුයි ඔබ මාධ්‍ය වේදිකයක් හැටියට මේ තමන්ගේ මාධ්‍ය සගයන්ව අමතක කරන්නේ නැතුව ඔවුන් වෙන යමක් කරන්න කැමැත්තෙන් ඉන්න එක මේ විශේෂම දේශපාලනයේ ඔබ යම් තන්ත්‍රකට ලැබුණත් මොකද ඒකම තමයි අපිට කියන්න තියෙන්නේ මම හිතන්නේ මාධ්‍යයේ මෙහෙමද දැන් එන රජයකට පවතින රජයකට දැන් අපි හිතමුකෝ අපි ආණ්ඩුවකට ආවා කියලා. ඇයි නීති වෙනස් කරන්න බැරි? පෞද්ගලික හිමිකාරීත්වය කියනවා තමුන්ගේ ආයතනයේ අනිවාර්යයෙන්ම මෙච්චර කොටස් ප්‍රමාණයක් සේවකයන්ට මෙපමණ ලබා දිය යුතුයි. මහ ජනතාවට මෙපමණ ලබා දිය යුතුයි. ඒ වගේම තමන්ගේ සේවකයෙක් සේවයෙන් නිරපනවා නම් ඔහුව රැක ගැනීමට ආණ්ඩුව ඉදිරිපත් වෙන්න ඕනේ. යම්කිසි සේවකයෙක්ගේ රැකියාව නැති කරනවා නම් ඒකට දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ වගේ මේ සේවකයාව ඒ ආයතනයෙන් නිරපා දැමීමේදී ඒක ඇත්ත කතාවක්ද කියන එක බලන්න. අපිට අලුත් ක්‍රම හොයාගන්න වෙයි. ඒ අලුත් ක්‍රම හොයාගෙන මේ මාධ්‍යවේදියා රකින්න ඕනේ. එහෙම නැතුව චිත්‍රාත් හෙට ඔබයි මමයි මාධ්‍ය ආයතනයක් නිර්මාණය කරලා කොහෙන් හෝ සල්ලි ටිකක් හොයාගෙන අපිට ඕන විදිහට මාධ්‍ය කරනවා. අපිට ඕන විදිහට මාධ්‍යවේදීන් හසුරුවනවා. ඒක අමානුෂීය වැඩක්. ඒ අමානුෂීය වැඩේට මම විරුද්ධයි. ඉතින් ඒ අමානුෂීය පරිසරයෙන් මාධ්‍යවේදීන් බේරා ගැනීමට රජයකට නැත්නම් ආණ්ඩුවකට වගකීමක් තිබෙනවා. ඉතින් අපිට අවස්ථාවක් ලැබුණු දවසක අපි ඒක නිර්මාණශීලීව ඒක කරන විදිය අපි කතා කරන්න කැමති සහ අපි ක්‍රියාවෙන් ඔප්පු කරන්න කැමති චිත්‍රා. ඔව් ඒක බොහොම හොඳයි. මොකද මාධ්‍ය කරුවෝ සාමාන්‍යයෙන් පෙර ගමන් කරුවෝනේ දකින්නවා සමාජයේ විනිවිදව එයාට තේනවා අනිත්‍යයට කලින් යම් දෙයක් සමාජය තුළ. ඉතින් ඇත්ත වශයෙන්ම මට කියන්න ඕනකම තියෙන අනිත් එක තමයි විශේෂයෙන්ම මාධ්‍ය කරුවෙකුට දේශපාලනට ආවත් දැනට ඉන්න දේශපාලනඥයෙකුට උනත් විශේෂයෙන්ම මාධ්‍ය කරුවන්ට මේ තමන් ඔවුන් කියන දේ පිළිගත්තත් නැතත්
ඔවුන්ට කතා කිරීමේ අයිතිය ලිවීමේ අයිතිය අපි රකින්න ඕනේ. ඒක මම හිතන්නේ තා වැදගත්. මොකද අපි දන්න සමහර රටක් විනාශ වෙනවා. ඔව් මොකද රටක් විපක්ෂයේ විනාශ වෙනවා කතා කිරීමේ. ඔව් දැන් මම කියන හතර විපක්ෂයේ ඉන්නකොට මාධ්‍ය ගැන කතා කරන නිදහස ගැන කතා කරන රජයට ආපුවාම ඒකළු සම්පූර්ණ වෙනස් වෙනවා. කන පිට හැරෙනවා. ඉතින් එහෙම වෙන්න නරකයි. මොකද ඒ වගේම මාධ්‍යවේදීන්ගේ ලොකු වගකීමක් තිබෙනවා බොරුව සමාජගත කිරීමේදී. අර සෙන්සේෂනලිසම් නැත්තම් අර ප්‍රවෘත්තියක් ආකර්ෂණය කර ගැනීම, ලිපියක් ආකර්ෂණය කර ගැනීම වෙනම කාරණයක්. හැබැයි බොරුව අමූලික බොරුව සමාජගත කරලා ජනමනස විකෘති කිරීම කියන්නේ එක්තරා විදිහට පාපකාරී ක්‍රියාවක්. ඒ හින්දා ජනමාධ්‍යවේදීන් පවා ඒ වගකීම අඩුවැඩි සහිතව බාර ගන්න ඕනේ. ඒකත් අමිත සඳහන් කළ යුතුයි චිත්‍රා. ඔව් සම්පූර්ණ නැත් ඒක මම එකඟ වෙනවා. ඇත්ත වශයෙන්ම ඒ වගේම ඔවුන් සමාජ මාධ්‍යවේදීන් ඔවුන් වගකීම් කටයුතු කරන ඒ වගේම මාධ්‍යවේදීන්ගේ අයිතිය ගැන අනිත් පැත්ත සැලකුණොත් තාම හොඳයි. ඉතින් අපි ඇත්ත වශයෙන්ම මම දන්නවා මේක ඉතා පුළුල් මාතෘකාවක් අපිට මේ පැය භාගයෙන් විනාඩි 40කින් ඉවර කරන්න බැරි දෙයක්. නමුත් අපිට යම් ආකාර කරුණු අපි මේ අද සාකච්ඡා කරන්න ලැබුණා. මම හිතන්නේ අලුත් අදහස් මම හිතනවා මේ තුලින් මේ නලඹන අයට මේ සම්බන්ධයෙන් යම් ආකාරයකින් දේවල් ගැන තවත් හිතන්න පුළුවන් කමක් ලැබුණොත් ඒක තමයි මම හිතන්නේ අපේ බලාපොරොත්තුව සහ අපේ අවශ්‍යතාවය. ඉතින් ස්තුතිවන්ත වෙනවා ඔබ අපිත් සමග මේ හදපෑකට වඩා වැඩි කාලයක් රැඳී සිටීම ගැන. අපිට කතා කරන්න ජනතාව වෙනුවෙන් කතා කරන්න වේදිකාවක් නිර්මාණය කරලා අපට අවස්ථාව ලබා දීමත් ඉතාම ප්‍රශංසාවට ලක් විය යුතු කාරණයක්. බොහොම සුචිත්‍රාල් නැවත හමු වෙමු ඊළඟ වැඩසටහන. ලබන සතියේ ශ්‍රී ලංකා වොච් වලින් අපි ඔබ හමු වෙනවා. එහෙනම් අපි ඔබට ආයුබෝවන් කියලා අපි මේ සමු ගන්නවා. ආයුබෝවන්. Sri Lanka Watch with Mahesh Senanayake.